නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබ මේ දිනවල ඉගෙන ගන්නට සූදානම් වෙන්නේ පිවිතුරු නිවන් මාර්ගය. නැත්නම් අතිශයින් පාරිශුද්ධ නොවරදින නිවන් මාර්ගය පිළිබඳව. එනම් සත්‍තිස් බෝධිපාශවික ධර්ම පිළිබඳව තමයි ඔබ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. එතකොට අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වෙස්ට් මහමෙවුනාව භාවනා සොපුවට සම්බන්ධ පින්වත් හර්ෂ හේවා බජ්ජමගේ මහත්මයා සහ හසන්යා හේවා බජ්ජමගේ දියණිය විසින් ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා නොවැම්බර් 12 වෙනි දිනට ජන්මදිනයේ දින සුධාරී හේවා බජ්ජමගේ මහත්මියට ආශිර්වාද කරන්න. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වෙන සියලු පුණ්‍ය ධර්මයන් ඒ උපන් දිනයේ සමරන සුධාරී හේවා බජ්ජමගේ මහත්මියට ගෞතම ශාසනයේ පිහිට පිළිසරණත් මේ මනුස්ස ජීවිතේ නිදුක් නිරෝගීව සුවසේ ගත කරන්නත් හේතු වාසනාව ලැබේවා කියන මේ සිත පෙරදෙරිව අපි අද ධර්ම දේශනාව ආරම්භ කරමු. ඉතින් පින්වත්නි, ඔබට මීට කලින් දහම් වැඩසටහනේ යම් හැඳින්වීමක් කළා සත්‍තිස් බෝධිපාශක ධර්ම ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම. ඔබට අවධාරණය කළා අපි මතක් කළා මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට සංසාරේ කරන ලද පිනක් ඕන. හේතුව මේ පිරිසිදුම නිවන් මාර්ගයයි. මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අය මහත් වූ කුසල රැස් කර ගන්නවා. පින් රැස් කර ගන්නවා. නිවන් මාර්ගයට කැමති නැති කෙනෙකුට මේ ධර්මය අහන්න බෑ. නිවනට ආස නැති කෙනෙකුට මේ ධර්මය අහන්න බෑ. මේ ධර්මය අහන්නට නම් ඇත්තටම ධර්මයේ ශ්‍රවණය කිරීමේ හිතේ කැමැත්ත තියෙන්න ඕන. අනිත් එක තමයි නිවනට කැමැත්ත තියෙන්න ඕන. නිවන් මාර්ගයට කැමැත්ත තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා ඉගෙන ගැනීමේ කැමැත්ත තියෙන්න ඕන. ශ්‍රාවකෙක් විදිහට ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව ඉගෙන ගැනීමේ කැමැත්ත තියෙන කෙනෙකුට මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. සමහර වෙලාවට නොතේරෙන්න පුළුවන් මේක ගැඹුරින් කොහොමද කින්ද මන්ද කියලා නොතේරෙන්න පුළුවන්. නමුත් ඔබට නොතේරෙන බණක් නෙවෙයි දේශනා කරන්නේ. යම් විදියකට මේ ධර්මය අහලා ඉගෙනගෙන කියවලා අපි යම් විදියකට තේරුම් ගත්තාද අනේ ඔබත් මේ ධර්මයේ තේරුම් ගන්නවා නම් හොඳයි කියන කරුණාවෙන් මේ දේශනා කරන්නේ. තේරුම් ගන්න පුළුවන් සරලම විදිහට තේරුම් කරවන්න. ඒ නිසා ඔබට ලැබිච්ච විශාල භාග්‍යයක් විදිහට සලකන්න මේ නිවන් මාර්ගය ගැන ඉගෙන ගන්න ලැබෙන මේ දේශනා මාලාව ගැන. පින්වතුනි, අපේ හිතවල රාගය
රාගය, ද්වේෂය, මෝහය, මාන්නය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තියෙනවානේ. ඒ වුණාට ඔබ හිතන්නේ කොහොමද? රාගය කියන එක සම්පූර්ණයෙන් අපිට රාගය ගැන අවබෝධයක් තියෙනවද? මේ ලෝක සත්වයාට ධර්මීය පුරුදු නොකරපු කෙනාට රාගය ගැන අවබෝධයක් නැහැ. පින්වතුනි, මේ රාගය සමතයෙන් යටපත් කරලා කෙනෙක් වුණ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඔන්න රාග හිත යටපත් කරලා සමාධි භාවනා වඩලා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. අපි කියමු මේ බ්‍රහ්ම ලෝකෙ උපන් සත්වයාට ආයුෂ තියෙනවා කල්ප 500ක්. දැන් මේ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන තථාගත බුදුරජාණන් වහන්සේලා 5 නමම පහළ වෙන්නේ මේ කල්පය කොටස් 6කට බෙදුවොත් මුල් කොටස් 2. තව කොටස් 4ක් ඉතුරුව තියෙනවා. ඒ ඔක්කොම එක කල්පයක්. එවැනි කල්ප 500ක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා රාග හිතක් නැතුව. රාග සංඥාවක් නැතුව ඉඳලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ මේ ඉන්න කරුණු යෙදෙනකොට අලු යට ගිනි පුපුරක් වගේ රාග ගින්න ඇවිස්සෙනවා. අවුරුදු ගණන් තරහ යන්නේ නැතුව ඉඳලා මේන් තරහ ඇවිස්සෙනවා. එතකොට කොයි වගේ කොහොම දෙයක්ද මේ රාගය කියන එක? සාමාන්‍යයෙන් ඔන්න කෙනෙක් කයින් මේ රාගික ක්‍රියාවලින් වෙන් වෙලා වාසය කරන්න පුළුවන්. නමුත් ඒ කයින් විඳින ආස්වාදයේම සමහර වෙලාවට ඇස් දෙකෙන් විඳිනවා. කයින් විඳින ආස්වාදය එක්ක කන් දෙකෙන් විඳිනවා. එක්ක කතා කර කර විඳිනවා. ජරා කතා උස්සා ඒ කතාව තුළින් ආස්වාදය විඳිනවා. බලන්න රාගයේ ස්වභාවය. ඉතින් ඒ නිසා අන් අය තුල රාගය අවුස්ස රාග ආස්වාදය විඳිනවා. ඒතර මොකද්ද මේ රාගය කියලා කියන එක? මේකේ මූලික સિદ્ધාන්තය කොහොමද? ඊළඟට මේක මේක සිතවිල්ලක්නේ. රාග සිතවිල්ල. ඒතර ඒ රාග සිතවිල්ල මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපී පුරා පැතිරිලා යනවානේ. ඒතර හිතට රාගයක් ආපුවම කයෙන් ප්‍රකට වෙනවා. හිතට ද්වේෂයක් ආපුවම කයෙන් ප්‍රකට වෙනවා. ඊර්ෂ්‍යාවක් ආපුවම කයෙන් වචනෙන් ප්‍රකට වෙනවා. වචන වලින් නොදැනී යනවා ඊර්ෂ්‍යාව. එතකොට මේ රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මද, මාන කොයි වගේ එකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ රාගය කියන එක පිළිසිඳ අවබෝධ කරන්ට නම්, පිළිසිඳ දකින්ට නම්, රාගය කියන එක නසන්ට නම්, රාගය කියන එක ප්‍රහාණය කරන්න නම්, රාගය කියන එක ඡය කරන්න ඕනේ නම්, රාගය කියන එක වනසන්න ඕනේ නම්, රාගයට නොඇලෙන්න ඕනේ නම්, රාගය නිරුද්ධ කරන්න ඕනේ නම්, රාගය අත්හරින්න ඕනේ නම්, රාගය දුරු කරන්න ඕනේ නම් කාරණා 37ක් වඩන්න ඕන. ඒවනාහි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් බෝපෙකි දහම්. බෝධිපාක්ෂික විධර්ම 37 වඩන්න ඕන කියනවා රාගය කියන එක තේරුම් ගන්න. එපමණක් නොවේ. ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, එකට එක කිරීම, ඊර්ෂ්‍යාව, මසුරු බව, මායාව, වංචාව, දැඩි බව, සාරම්භය, මානය, මදය, ප්‍රමාදය මේවනේ කෙලෙස්. දැන් මේ කෙලෙස් තියෙන කා තුලද? සුද්ධ ළඟද? කෙලෙස් තියෙන කා ළඟද? තමන් ළඟ. ඔය කියපු කෙලෙස් අකුරක් නෑර තමුන් තුල තියෙනවා. එක ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර තමුන් තුල තියෙනවා. එතකොට මේ තියෙන කෙලෙසේ කොයි වගේද, කොහොම එකක්ද කියලා තේරුම් ගන්නටත්, ඒ කෙලෙසේ ප්‍රහාණය කරන්න, නිරුද්ධ කරන්න, අත්හරින්න, දුරින්ම දුරු කරන්න, ආය හටගන්න නැති මට්ටමටපත් කරන්න නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ. එහෙනම් යම් දවසක අපේ හිතේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති වෙනවා නම් නැති වෙන්නේ
මේ බෝධිපාක්ෂික ධර්ම 37 වැඩුවොත්. එහෙනම් මේ රාගය අපේ හිතෙන් දුරු නොවුනේ මන්ද? ද්වේෂය, iriසියාව, ක්‍රෝධය, මාන්නය, මදය, ප්‍රමාදය, වංචාව, සට කපට, මායං, ගුණමකුකම් මේ මිනිසුන්ගේ හිත් තුළින් නැති නොවුනේ මන්ද? වැඩුවේ නැති නිසා. කුමක් වැඩුවේ නැති නිසාද? බෝධිපාක්ෂික ධර්ම 37 වැඩුවේ නැති නිසා. කෙලෙස් ප්‍රහාණය නොකලා කියන්නේ නිකලෙස් වෙන්නේ කොහොමද? නිවන් දකින්නේ කොහොමද? එහෙනම් අපිට නිවන අවබෝධ නොවුනේ මන්ද? මේ බෝධිපාක්ෂික ධර්ම 37 වැඩුවේ නැති නිසා. එහෙනම් නිවනට කැමති කෙනෙක් කොච්චර හොඳට නිවන් මාර්ගය ඉගෙන ගන්න ඕනේද? මේ මාර්ගය කොච්චර හොඳට ඉගෙන ගන්න ඕනේද? එතකොට පින්වත්නි අපි දැන් බලමු බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වදාළා රහතන් වහන්සේට උනත් මම නිකලෙසු අරහත් භික්ෂුන් වහන්සේ නමක් කියලා රහතන් වහන්සේ නමක් කියලා ලෝකයට ප්‍රතිඥා දෙන්න පුළුවන් වෙන බලය තමයි කිව්වා බෝධිපාක්ෂික ධර්ම 37 වඩලා නිමා කොට තිබීම. අද කාලේ තර්ක විතර්ක කටේ හැකරකම ඊළඟට මොකක් හරි බල පුළුවන්කාරකම ප්‍රසිද්ධිය තර්කය ඕවනේ රහතන් වහන්සේ නමක් කියන එකට අද කාලේ එන්නේ. එහෙමත් නැත්නම් සංසිඳිච්ච බව බිම් බලාගෙන යෑම නිහඬව සිටීම සමහර කෙනෙකුට ඒක කෙනෙකුට රහතන් වහන්සේ නමක් කියලා තේරුම් ගන්න යම් නිර්ණායකයක් වෙන්න පුළුවන් අද කාලේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ වදාලා රහතන් වහන්සේ නමං කියලා තේරුම් ගන්න පුළුවන් බලයක් උපදින්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 37 වඩා අවසන් කිරීම. කොමනවාද මේ කොමක්ද මේ බෝධිපාක්ෂික ධර්ම 37? ඒ තමයි සතර සතිපට්ඨානෙ. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. සතර ඉර්ධිපාද. පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතකොට පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට අපි මෙතෙක් කාලයක් අහලා තිබුණේ එකම එක නිවන් මාර්ගය තියෙන. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලානේ. ඒතකොට එහෙනම් දැන් කොහොමද මෙතන මේ 37ක් උනේ? පින්වතුනි මේ නිවන් මාර්ගයේ ඉදිරියට අපි විස්තර කරනකොට මේ සූත්‍ර දේශනා ඇසුරින් හොඳට පැහැදිලි කරලා තිනවා මේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න තියෙන්නේ සීලේ පිහිටලා. සීලේ පිහිටලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට ඒ තුල වැඩෙන ගුණධර්ම 37 තමයි කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේක හරි අපූර්ව නිවන් මාර්ගයක්. අපූර්ව නිවන් මාර්ගයක්. ඊට පස්සේ අපි ආය ගමුකෝ ඔන්න දැන් අද ඉඳලා අපි සතර සතිපට්ඨාන ඉගෙන ගන්නවා. ඒතකොට සතර සතිපට්ඨාන කෙනෙකුට ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ එයාට බුද්ධ ශාසනය හරියම ඉගෙන ගන්න ලැබෙනවා. පිරිසුදු නිවන් මාර්ගයෙන් ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට සතර සතිපට්ඨාන ගැන ඉගෙන ගන්නකොට තියෙනවා සතර සතිපට්ඨානේ තමයි නිවනට එකම මාර්ගය කියලා එතන විස්තර කරනවා. ඇයි එහෙම වෙන්නේ? මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණව වැඩෙන්නේ ඔහු සිහිය පිහිටවන ආකාරය අනුව. ඔහුගේ සිහිය දියුණු වීමත් එක්ක. සිහිය පිහිටවන ආකාරය කියන්නේ සිහිය ඔහුට පිහිටවන්න තියෙන්නේ කයේ. සිහිය පිහිටවන්න තියෙන්නේ වේදනාව තුළ. සිහිය පිහිටවන්න තියෙන්නේ සිත තුළ. සිහිය පිහිටවන්න තියෙන්නේ ඒ සිතක් දියුණු කරනකොට හෝ සිතේ ඇතිවෙන මනෝභාවයන්. එහෙම නැත්නම් සිතේ ඇතිවන දියුණු පිරිහීම් තත්වයන් පිළිබඳව හොඳට සිහිය පිහිටවන්න ඕන. ඒක ධම්මානුපස්සනාවට අයිති වෙන්නේ. ඒතර කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා.
ඒතර පින්වතුනි මේ සතර සතිපට්ඨානය තමයි ඒ බෝධිපාක්ෂික ධර්ම 37 මූලික කාරණා හතර. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න උනත් කෙනෙකුට සතර සතිපට්ඨානේ හිත පිහිටන්න ඕන. එතකොට ඔබට දැන් ආයෙත් ගැටලුවක් මතුවේවි කෙනෙකුට. එහෙමනම් දැන් ඔන්න කුරරගර වැසි කාලි උපාසිකා කියලා උපාසිකාවක් සාතාගිර හේමවත දෙන්න ආකාශේ බුදුගුණ කියන එක අහගෙන ඉඳලා සෝවාන් වුණා. ඊළඟට බණ ඉදින් සෝවාන් වෙච්ච අය ඉන්නවා. සරියුත් තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පවන් සලසලා ඉදින් තමයි රහත් උනේ. එතකොට එහෙනම් කොහොමද මේ බෝධිපාක්ෂික ධර්ම 37 වඩන්න ඕන කියන කාරණාවයි බුදු කෙනෙක්ගේ අභිමුඛයේ එක බණපදයකින් ධර්මය අවබෝධ කරන අයයි අතර වෙනස මොකද්ද? පින්වතුනි මේ බෝධිපාක්ෂික ධර්ම 37 ක්‍රම හතරකට තමයි පුරුදු වීම තියෙන්නේ ශ්‍රාවකයන් තුල. එක්කෝ සතර සතිපට්ඨානෙ, සතර ඉරිදිපාද, සම්‍යක් ප්‍රදාන වීර්ය, පංච බල, පංච ඉන්ද්‍රිය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන විදි හතරක් තියෙනවා. පළවෙනි එක තමයි සංසාරේ ගොඩක් මේ මාර්ගාංග පුරුදු කරලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන අහලා සතර සතිපට්ඨානේ වඩලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩා නිවනට බලවත් කැමැත්තෙන් ගොඩක් ගුණ ධර්ම පුරුදු කර පූරිත මහා පිනකින් යුක්තව කෙනෙක් උපදිනවා බුද්ධ කාලේ. එතකොට එයා බුද්ධ කාලේ ඉපදුනාට පස්සේ එයා එක්ක දුප්පත් පවුලක, එක්ක පොහොසත් පවුලක, එක්ක ස්ත්‍රියක්, එක්ක පුරුෂයෙක්, එක්ක ඔහු පැවිදි වෙලා, එක්ක පැවිදි වෙලා නැහැ, එක්ක අන්‍යාගමික කෙනෙක්, කවුරු හරි වෙලා බුදු කෙනෙක්ව දර්ශනයට ලක් වෙන බුදු කෙනෙක්ගේ හඬ අහන්න පුළුවන් ස්වභාවයක උපදිනවා. මේ කෙනාට බුදු පියාණන් වහන්සේ හෝ මනාව ශාස්ත්‍රූ සහසනය තේරුම් කරන භික්ෂුන් වහන්සේ නමක් හෝ මුණ ගැහෙනවා. මොහුට ධර්මයේ දේශනා කරනවා. ඔහුට ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ ඇහෙන සුළු මොහොත තුල සසරේ වඩන ලද ගුණධර්ම සියල්ල පිරිපුන් වෙලා යනවා. ඒ බණහන ආසනයේදීම මඟපල් ලබනවා. ඒ අත්තන්න කියනවා උග්ඝටිතඤ්ඤෝ වහා ධර්මය අවබෝධ කරනවා. සමහරවිට දහම් කරුණු මාත්‍රිකා වශයෙන් දේශනා කරන්නේ එපමණකින් අවබෝධ කරනවා. එතකොට තව පිරිසක් ඉන්නවා ওই විදිහටම සංසාරේ කුසල් දහම් පූර්ණීටපත් කරලා. එතකොට දැන් තේරෙනවා නේද මේ නිවන් දකින්නවා කියන එක මේ ගහකින් ගෙඩියනවා වගේ එකක් නෙවෙයි. හතු පිපෙනවා වගේ දෙයක් නෙවෙයි. මේ හිටියා මෙන්න බිම්මල් පෙපුණා. එහෙම එකක් නෙවෙයි. මේක බොහෝ දීර්ඝ කාලයක ව්‍යායාමයක ප්‍රතිඵලයක්. පසක තැබේවා අරහත්වයේ ගැන ලෞතර සම්මා සම්බුදු බව පතා අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක ව්‍යායාමයක ප්‍රතිඵලයක්. ආකාර 10ක උත්සාහයක ප්‍රතිඵලයක්. ඒ දස පාරමිතා. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා වශයෙන් ආකාර 30ක ප්‍රතිඵලයක්. කොච්චර කුසල් නම් වැඩුවාද? කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ ඒ සියල්ලම පුරුදු කළා. සෑම බුද්ධ ශාසනිකම මනුස්ස ලෝකේ ඉපදිලා හිටියොත් අනිවාර්යෙන් පැවිදි වෙනවා බුදු කෙනෙක් ළඟ. අපි මහ බෝධිසත්වෝ. ඒකට බුද්ධ ශාසනවල පුරුදු කරන ගුණ ධර්ම. ඒවත් එක්ක තමයි පූරිත වූ ඥාන සම්භාරයක් එක්ක ගුරු උපදේශ රහිතම බෝධිපාක්ෂික ධර්ම 37 වඩනවා.
ඔන්න බුද්ධ ශාසනය ඔය වගේ ශ්‍රාවකයෙකුත් ඉපදෙනවා. සංසාරේ කුසල් පුරුදු කරන ලද. මෙයාට ඕනම ආකාරයකින් ඉපදෙන්න පුළුවන් දුප්පත්, පොහොසත්, ලස්සන, කැත, ස්ත්‍රී, පුරුෂ. ඉතින් සංසාරේ කරන ලද හොඳ නරක මිශ්‍ර වූ කර්මනි මිනිස්යාට සත්වයාට තියෙන්නේ. මනුස්ස ලෝකේ කියන්නේ හොඳ නරක දෙකම විපාක දෙන තැනක් නේ. ඉතින් ඒ නිසා දුප්පත් වෙන්න පුළුවන්, පොහොසත් වෙන්න පුළුවන්, බ්‍රාහ්මණ වෙන්න පුළුවන්, ශාස්ත්‍රීය වෙන්න පුළුවන්, වෛශ්‍රීය වෙන්න පුළුවන්, ශූද්‍ර වෙන්න පුළුවන්, සැඩොලෙක් වෙන්න පුළුවන්, වීදි ළමයෙක් වෙන්න පුළුවන්. ඔහුත් බුද්ධ ශාසනයෙහි පැවිදි වෙනවා. එතකොට මේ මොහොත ධර්මයේ දේශනා කරාට අර වහා ධර්මයේ කියූ පමණින් අවබෝධ වෙන්නේ උග්ගටිතඤ්ඤෝ නෙවෙයි. මෙයා විපංචිතඤ්ඤෝ. මෙයා මොකද කරන්නේ? මෙයාට ධර්මයේ විස්තර වශයෙන් විභාග වශයෙන් දේශනා කරන්න ඕන. ධර්මයේ විස්තර වශයෙන් විභාග වශයෙන් සංක්ෂිප්තව නෙවෙයි විස්තර වශයෙන් විභාග වශයෙන්. තවත් විස්තර කිව්වොත් අර උග්ගටිතඤ්ඤෝ ඉක්මනට ධර්මය අවබෝධ කරන අයට මේ නිවන ගැන කියපු ගමන් නිවන් මාර්ගය ගැන කියපු ගමන් ඉක්මනට යාලා අවබෝධ කරනවා. මෙයාට ධර්මයේ විස්තර වශයෙන් විභාග වශයෙන් දේශනා කරන්න ඕන. ආදීනව කියලා දෙන්න ඕන. මේ ආයතන හයේ පංච උපාදානස්කන්ධේ. ආදීනවයක් කියලා දෙන්න ඕන, නිස්සාරණයක් කියලා දෙන්න ඕන. විස්තර කර කර කියලා දෙනකොට අවබෝධ කරනවා. ඔන්න එතකොට යාලා ධර්මයේ විස්තර වශයෙන් අහනකොට, විස්තර වශයෙන් පුරුදු කරනකොට මේ බෝධිපාක්ෂික ධර්ම 37 එයා විස්තර වශයෙන් පුරුදු කරනවා. අන්න එයාට ධර්ම අවබෝධය සිද්ධ වෙනවා. එයාත් ධර්මය අවබෝධ කරන කෙනෙක්. වහා අවබෝධ කළත්, හිමීට අවබෝධ කළත් අවබෝධ කරනවා. තව කෙනෙක් ඉන්නවා එයාට කියනවා නෙయ్య කියලා. එයා මෙන්න මෙහෙම. එයා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මෙහා ගොඩාක් පුරුදු කරනවා. මහන්සි වෙවි පුරුදු කරනවා. මෙයාට ශාස්ත්‍රඥ වහන්සේගේ නිවන ගැන අහපු පමණින් අවබෝධ වෙන්නේ නැහැ. ආදීනව නිස්සරණ අහපු පමණින් අවබෝධ වෙන්නේ නැහැ. මෙයාට ආස්වාදය, ආදීනවේ නිස්සරණය. ඒ කියන්නේ මේ ආයතන හයක් සහිත ලෝකේ නැත්නම් පංච උපාදානස්කන්ධ ලෝකේ ආස්වාදයත් ඔහුට කියලා දෙන්න ඕන. එහි ආදීනවයන් ඔහුට කියලා දෙන්න ඕන. නිස්සරණේ බෝධිපාක්ෂික ධර්ම 37 වඩලා මේ චන්දරාගේ ප්‍රහාණය කරන හැටිත් ඔහුට කියලා දෙන්න ඕන. ඔහු බොහෝ කාලයක් මහන්සි වෙනවා. හොන්දට පුරුදු කරනවා බෝධිපාක්ෂික ධර්ම. දිවි කැප කරලා පුරුදු කරනවා. බොහෝ කාලයක් පුරුදු කරනවා. ඔහුටත් මේ ධර්මය අවබෝධ වෙනවා. ඔහුත් නිවන අවබෝධ කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඔහුටත් මාර්ගඵල ලබන්න පුළුවන්. ඔය තුන්වෙනි කෙනා. දැන් බලන්න එක්කෙනෙකුට මේ බෝධිපාක්ෂික ධර්මයේ වහා හටගත්තා. එක්කෙනෙකුට ටික කාලයක් ගියා. තව එක්කෙනෙක් මහන්සියෙන් ඉගෙන ගත්තා. ගොඩක් පුරුදු කළා. එතකොට බෝධිපාක්ෂික ධර්ම බොහෝ කාලයක් පුරුදු කිරීමේ විපාක විදිහට මාර්ගඵල අවබෝධ වුණා. තව එක්කෙනෙක් ඉන්නවා. එයාට කියනවා පදපරම. පදපරම කියලා කියන්නේ එයාට නිවන ගැන කිව්වට අවබෝධ වෙන්නේ නැහැ. නිවන් මාර්ගය ගැන කියපු ඵලයට අවබෝධ වෙන්නේ නැහැ. ආදීනව, නිස්සරණ මේවා විස්තර වශයෙන් භාග වශයෙන් කිව්වට ඒත් අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට මෙයාට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අමාරුවෙන් පුරුදු කළා එහෙම අවබෝධ වෙන්නේ නැහැ. මෙයාට අවබෝධ කරන්න වීරියකොත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? නමුත් මෙයා ගොඩාක් ආසයි නිවන් දකින්න. අවබෝධ නොවුනාට. මෙයා ගොඩාක් ආසයි ධර්මයේ ඉගෙන ගන්න. නිවනට කැමති, මාර්ගඵල අවබෝධ කරන්න කැමති, බෝධිපාක්ෂික ධර්ම වඩන්න කැමති. මෙයා එකින් එක ඉගෙන ගන්නවා. වචනෙන් වචන ඉගෙන ගන්නවා. පුරුදු කරන්න තියෙන නිවන් මාර්ගය. එතකොට මෙයා ධර්මයේ ඉගෙන ගන්නවා. හැම වනපදයකම අර්ථ ඉගෙන ගන්නවා.
හැබැයි මෙයාට තියෙන අවාසනාව තමයි කොච්චර මෙයා මහන්සි වුණත් මෙයාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මේන මේ කෙනාට කියනවා පදපරම. ඒ දහම් පදයන්ගේ අර්ථ තේරුම් ගන්න මට්ටමට පදයේ පරම කරගෙන වාසය කරනවා. එතකොට එච්චරයි බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ 4 දෙනා. එතනින් පල්ලෑ අශෘතවත් අන්ධබාල පෘතජන ශාසනයෙන් බාහිර එතනින් එහා. එතකොට එහෙනම් වහා අවබෝධ වීමකුත් අද කාලේ නැත්තම් උග්ගටිතඤ්ඤෝ විපංචිතඤ්ඤෝ ඊළඟට විස්තර විභාග වශයෙන් දේශනා කළත් අවබෝධ වීමකුත් නැත්තම් අමාරුවේ මහන්සියෙන් බෝධිපාර්ශික ධර්ම දිවි දෙවෙනි කොට වඩලා ඒ මාර්ගඵල අවබෝධ කරගන්න පිරිසකුත් නැත්තම් අනිවාර්යයෙන්ම නිවන සොයාගෙන යන කෙනා ඊළඟට වැටෙන්නේ පදපරම. දහං අර්ථ ධර්මයේ අර්ථ තේරුම් ගන්න මට්ටමට. බෝධිපාශික ධර්ම 37 ඔහුට විස්තර කරන්න පුළුවන්, විභාග කරන්න පුළුවන්. ඊළඟට මේ මුළු බුද්ධ වචනේම ඔහුට අහන්න ආසයි, ඉගෙන ගන්න ආසයි එතන. ඔච්චරයි. එතකොට මාර්ගඵල අවබෝධයකුත් නැත්තම්, දහම් දැනුමකුත් නැත්තම් පදපරම කියන තැනටවත් එන්නේ නැහැ. දැන් පදපරම වීමේ තියෙන වටිනාකම තමයි ධර්මයේ අර්ථ ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම තමයි යම් දවසක නෙය්‍ය කෙනෙක් වෙන්නේ හෝ විපංචිතඤ්ඤු කෙනෙක් වෙන්නේ හෝ උග්ගටිතඤ්ඤු කෙනෙක් හෝ වෙන්නේ අර පදපරම කෙනා. ධර්මයේ ඉගෙන ගත්ත කෙනා තමයි අර 3 දෙනාගෙන් එක්කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා අද කාලේ සත්‍යස් බෝධිපාශික ධර්ම කියලා කෙනෙකුට ඒක දන්නේත් නැත්තම් ඔය මොනවද කියලා දන්නේත් නැත්තම් එයා පදපරම කෙනෙක්වත් නෙවෙයි. පින්වතුනි අපි මහ ලොකුවට කෑ ගැහුවට බුදුරජාන් වහන්සේනේ දන්නේ මේ අවබෝධ වෙන ක්‍රම. ඒ නිසා අද කාලේ පූරිත පිනකින් මාර්ගඵලයක්වත් ලැබනවා නම් ඒ කෙනාට තියෙන එකම chance එක, එකම අවස්ථාව නෙయ్య. කියන්නේ බොහෝ කාලයක් අමාරුවෙන් කරුණු ගලපා මේ නවාංග සාත්‍රු ශාසනයේ සහිත මේ බෝධිපාශික ධර්ම 37 අමාරුවෙන් බොහෝ කාලයක් වඩන කෙනෙකුට මාර්ගඵලයක් අවබෝධ වුණොත් තමයි සෝහන්වත් වුණොත්. ඒ කියන්නේ නෙయ్య. අර දෙගොල්ලම ඉවරයි මේ බුද්ධ කාලේ. ඉක්මනට අවබෝධ කරන අය. එහෙනම් අමාරුවෙන් බොහෝ කාලයක් පුරුදු කරන්න උනත් බෝධිපාශික ධර්ම 37 ඉගෙන ගන්න ඕන. සතර සතිපට්ඨානය ගැන මන අවබෝධයක් තියෙන්න ඕන. සතර සතිපට්ඨානය ගැන මන අවබෝධයක් නැතුව බෝධිපාශික ධර්ම ගැන මන අවබෝධයක් නැතුව ඉක්මනින් නිවන් දකින්න කියලා ගියොත් එහෙම බොහෝ විට යා මොනවා හරි දෘෂ්ටියක හිර වෙනවා. අවසානයේ Tamante හිතෙන දේ කියා යනවා. Tamante සිල් රකින්න බැරි නම් නමුත් Tamante දහම් කරුණු තේරෙනවා වැටෙනවා වගේ හිතුණොත් යා කියනවා නිවන් දකින්න සිල් ඕනේ නැහැ. ඔන්න Tamante සමාධියක් නැත්තම් නමුත් Tamante නිවන අවබෝධ වෙලා වගේ කියලා හිතුණොත් එයා කියනවා සමාධියක් ඕනේ නැහැ. එයාට දහම් දැනුමක් නැත්තම් නමුත් Taman නිවන් දැක්කා කියලා හිතාගෙන ඉන්නවනම් එයා ලෝකෙට අදහසක් දේශනා කරනවා නිවන් දකින්න දහම් දැනුමක් ඕනේ නැහැ. පොත්පත් කියවන එක පරිබෝධයක්. ඔහු කියනවා. ඊළඟට Tamanට මේ අවබෝධ වුණා වැටුණා වගේ කියන එකක් සිද්ධ වුණේ කිසිම සංඥාවක් හිතට ගන්න නැතුව ඉන්නේ කෙනා ආසඤ්ඤ සංඥාවක් ඉන්නා. එයා කියනවා මේ නිවන් දකින්න තියෙන්නේ මේ කිසිම සංඥාවක් ගන්න එපා. ඊට පස්සේ මේ විදිහට සීලයත් ප්‍රතික්ෂේප කළා. සමහර වෙලාවට සමාධියත් ප්‍රතික්ෂේප කළා. ඊළඟට ඔය පංච උපාදානස්කන්ධ පටිච්ච සමුප්පාද ඔය වගේ දේවල් වල හිර වෙන්න එපා වචන ඉගෙනගෙන මේක අවබෝධ වෙනවා. අවබෝධ වෙලා තියෙන්නේ ඕක තමයි කියලා කිව්වොත්
අර දහම් කරුණු ඉගෙන ගන්න එකත් එයා නැති කරනවා සමාජයට. අවසානයේ ඔහොම ගිහිල්ලා කියනවා මේක ලේසි ක්‍රමයක් නිවන් දකින්න තියෙන්නේ. ඔය ත්‍රිපිටකයේ බදාගෙන ඉන්න එපා. දැක්කද බුද්ධ වචනේ ටික ගරහපු හැටි. පින්වතුනි පන්සිල් පද පහවත් දන්නේ නැතුව හිටපු යුගයක් ගණින් හම්සෙලාගේ යුගයේ උදා වුණා මහනුවර යුගයේ. එහෙම තිබිලත් අද කාලේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා වෙන මට්ටමට මේ බෝධිපාක්ෂික ධර්ම කතා වෙන මට්ටමට මේ ධර්මයේ ඉස්මතු වුණේ මේ උතුම් ත්‍රිපිටක පොත් වහන්සේලා උතුම් ත්‍රිපිටකයේ මේ සුරක්ෂිත වෙලා ආරක්ෂා වෙලා තිබ්බ නිසා. එක එක්කෙනාගේ දෘෂ්ටි අදහස් තිබ්බ නිසා නෙවෙයි ත්‍රිපිටකයේ තිබ්බ නිසා. ඒ නිසා මේ උතුම් ධර්මයේ ආරක්ෂා වුණොත් මේ තව අවුරුදු 100ක් 200ක් 300ක් 500ක් 1000ක් ගිය තැන උනත් ආයෙත් පින්වන්තයෙක් කියයි නිවන් දකින්න තියෙන්නේ බෝධිපාක්ෂික ධර්ම 37. බුදුරජාණන් වහන්සේ නිවන ගැන වදාළේ මෙහෙමයි කියලා කියයි මේ ධර්මයේ පරිසං වෙලා තිබ්බොත්. ධර්මයේ පරිසං වෙලා තියෙන්නේ නැතුව ධර්මයේ ඉස්මතු නොවි මිනිසුන්ගේ මතවාද එක එක්කෙනාගේ දෘෂ්ටි ජාල ඉස්මතු වෙවි තිබ්බොත් එක්කෙනෙක් ධර්මය අවබෝධ කළා මම රහත් වුණා කියලා එයාගේ ක්‍රමය කියයි එයාගේ ගෝලයා තව ක්‍රමයක් කියයි එයාගේ ගෝලයා තව ක්‍රමයක් කියයි කොහොම තියෙයිද? පින්වතුනි රහතන් වහන්සේලාගේ බලයක් තමයි කියනවනේ රහතන් වහන්සේලා ලෝකෙට සිංහනාද කරනවා කියනවා මම නිකලෙසුනේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩපු නිසා කියලා. එහෙනම් මේ අසංඛීය ගණන් මඟඵල ලැබපු මේ බුද්ධ ශාසනේ රහතන් වහන්සේලා කෝටි ගණන් වැඩ හිටපු බුද්ධ ශාසනේ අවසානයේ එකම එක නිවන් මාර්ගයේ විදියට බෝධිපාක්ෂික ධර්ම 37 ඉතුරු වුණේ. හැබැයි අද කාලේ මඟපල් ලබන අය ගත්තොත් මේ එක්කෙනෙක් මඟපල් ලබනවා එක විදියකට තව එක්කෙනෙක් එක විදියකට එයාලා කියන ඕක නෙවෙයි හරි මේක මම කියන එකයි හරි අනිත් අයගේ වැරදි ඉදමේව සත්‍යම් මෝග මඤ්ඤන්ති මං කියන එකමයි හරි අනිත් අයගේ වැරදි. එහෙම කිය 10 දෙනෙක් ගත්තොත් එහෙම අදහස් 10ක්. ඔය විදිහට ඇත්ත රහතන් වහන්සේලාගෙන් අදහස් ආවනම් කෝටි ගණන් රහතන් වහන්සේලා පහළ වුණ බුද්ධ ශාසනේ රහත් වෙන විදි කෝටි ගාණක් තියෙන්න පුළුවන් වෙන්න ඕන. අද වෙනකොට ඒවා වෙනම පොත්වල ලියවිලා තියෙන්න ඕන. එහෙම නැත්නම් පරම්පරාවෙන් පැවතගෙන ඉන්න ඕන නිවන් දකින්න ක්‍රම කෝටි ගාණක්. නමුත් අරහත්ත්වයටපත් වුණ සියලු රහතන් වහන්සේලා සිංහනාද කළේ අපි මේ නිකලෙසුනේ බෝධිපාක්ෂික ධර්ම 37 වඩපු නිසා. එකම එක නිවන් මාර්ගයයි. සතර සතිපට්ඨානෙ පිහිටලා මාර්ගාංග 8ක් වඩලා මේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කළා. එතකොට එහෙනම් හොඳටම තේරුම් ගන්න අපිට එක එක්කෙනාගේ අදහස්වත් මත මතාන්තර ඉදිරියට මේවා මේ සමාජයේ වසා ගන්නවි එක එක්කෙනා මඟපල් ලැබපු ක්‍රම බුදු කෙනෙක්ගේ ධර්මයේ වසා දමාවි. කොහේ හරි පින්වන්තයෙක් ඉන්නවනම් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේනේ නිවන් දැක්කේ ඉස්සල්ලාම. නිවන් මාර්ගයේ දේශනා මග්ගඤ්ඤෝ මාර්ගය දන්න කෙනා මග්ග විදු මාර්ගය අවබෝධ කරපු කෙනා මග්ග කෝවිදු මාර්ගයේ අතිශයින් දක්ෂ කෙනා මග්ගක්ඛායි මාර්ගයේ දේශනා කරපු කෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා නිවන් මාර්ගය කියන්නේ හරියටම මොකක්ද කියලා අපි ඉගෙන ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිවන් මාර්ගයේ කාරණා 37කට කොටස් කරලා විස්තර කරලා අපිට වදාලා. නිවනටම මේ බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ දිව්‍ය ලෝක උප්පත්තියක්වත් මනුස්ස ලෝක උප්පත්තියක්වත් සංසාර ගමනක් පිණිසවත් නෙවෙයි. ඒ කාන්තෙන් මේ මාර්ගේ කොහෙටවත් හැරෙන්නේ නැහැ. මේ කියන බෝධිපාක්ෂික ධර්ම 37ම කෙලින්ම එකම එක තැනකට තමයි තියෙන්නේ. ඒ තමයි අමා මහ නිවන.
ඉතින් එයින් අපි ඉගෙන ගන්නට අද ඉඳලා ඉගෙන ගන්නවා මේ බෝධිපාක්ෂික ධර්ම 37න් සතර සතිපට්ඨානෙ තමයි ඉස්සෙල්ලාම තියෙන කාරණා හතර. ඒ සතර සතිපට්ඨානෙ අපි ඉගෙන ගන්නවා. පින්වතුනි සතර සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටවන ආකාර හතරක්. සිහිය පිහිටවන්න සුදුසු ස්ථාන හතරක්. එතකොට දැන් ඔන්න අපි අභිධර්මයෙන් ගමු. අභිධර්මයේ තියෙනවා චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා පරමාර්ථ ධර්ම හතරකට කොටස් කරලා තමයි අභිධර්මයේ විස්තර කරන්නේ. අභිධර්මයේ දේශනා කළේ දිව්‍යවරුන්ට. දෙවිවරුන්ට ගොඩාක් ප්‍රකටයි කයට වඩා හිත. සාමාන්‍ය දෙවි කෙනෙක් වුණත් මිනිසෙක් දිහා බලන්නේ හෝ මිනිසෙක් සමග සම්බන්ධ වෙන්නේ කයත් එක්ක නෙවෙයි. ඔහුගේ සිත තමයි අල්ලන්නේ. මිනිසෙක් එක්ක සම්බන්ධ වෙන්නේ කයෙන්. කය තමයි ඉලක්ක කරන්නේ. කය තමයි හසුරවන්නේ. කයෙන් තමයි ප්‍රයෝජනෙ ගන්න. කය තමයි නටවන්නේ. දෙවිවරුන්ගේ ලෝකයේ තියෙන මනෝභාවය. ඒ දෙවිවරුන්ගේ හිතට ප්‍රීතිය උපදුනාම ශාරීරික වාරණ වෙනස් වෙනවා. දෙවිවරුන්ගේ හිතේ තියෙන ප්‍රීතිය පුණ්‍ය ශක්තියත් එක්ක තමයි දෙවිවරුන්ගේ ආනුභාවය තියෙන්නේ. ඒ නිසා දෙවියන්ට ගොඩාක් ප්‍රකටයි ශරීරයට වඩා හිත. ඒ නිසා දෙවියන්ට දහම් දෙසද්දී සිතයි සිතිවිලි රූපයි නිවනයි කියන වදාලා චිත්ත චෛතසික රූප නිබ්බාන. නමුත් මිනිසුන්ට ප්‍රකට ඇඟ. මිනිසුන්ට ඉක්මනට තේරෙන්නේ ශරීරය ගැන. ඒ නිසා මිනිසයන්ට අවබෝධයක් කරා යෑමේදී බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම මිනිසයාට සිහිය පිහිටවන්නට වදාලා කය ගැන. ඒකට කියනවා කායානුපස්සනා. ඊළඟ මිනිස්සයා ඊළඟට ගොඩාක් සලිත වෙන්නේ වේදනාවත් එක්ක. සැප වේදනා, දුක් වේදනා, සැප දුක් රහිත වේදනා. ඉස්සෙල්ලාම කය ඊළඟ වේදනාවත් එක්ක තමයි පටලැවෙන්නේ. වේදනානුපස්සනාව. ඊළඟට මිනිස්සුયો රාගය, ద్వේෂය, මෝහය ඒ සිතේ මනෝභාවයන් එක පටලැවෙන්නේ. මේ සිතත් එක්ක. චිත්තානුපස්සනා. මනුස්සයාට සැඟවිච්චම ස්වභාවය තමයි සිතේ ඇති වෙන ධර්මතා. ඒක සැඟවිච්ලාම ප්‍රකට වෙන්නේ නැතුවම තියෙනවා. ආන්න ඒවා ඊළඟට අල්ලන්න කිව්ව ධම්මානුපස්සනා. ඒ නිසා සතර සතිපට්ඨානේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා හතරම සතර සිහිය පිටවන්න ඕන ක්‍රම හතරමත් එදිලා තියෙන්නේ පිළිවෙලට. ඒ නිසා නිවන් දකින්න කැමති කෙනා සතර සතිපට්ඨානේ කායානුපස්සනා හොඳට තේරුම් ගන්න ඕන. වේදනානුපස්සනාව තේරුම් ගන්න ඕන, චිත්තානුපස්සනාව තේරුම් ගන්න ඕන, ධම්මානුපස්සනාව තේරුම් ගන්න ඕන. බුදුරජාන් වහන්සේ වදාලා දැන් මිනිස්සු ආසයින් අදාදම නිවන් දකින්න. අද සෝවාන් වෙන්න නැත්තම් ඊළඟට අදාදම මගපල් ලබන්න නැත්තම් කියලා මිනිස්සු ආසයිනේ. බුදුරජාණන් වහන්සේ වදාලා හරි එහෙම පුළුවන්. එහෙනම් මෙහෙම කරන්න ඕන කිව්වා. අදාදම නිවන් දකින්න කැමති කෙනා සතර සතිපට්ඨානේ සිහිය පිහිටවන්න ඕන කිව්වා. මොහොතක්වත් හිත බැහැරට යන්නේ නැතුව. උපමාවකින් වදාලා. ඒ උපමාව තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඕන්න එක්තරා දාසයෙකුට එක්තරා පුරුෂයෙකුට විශාල තෙල් හැලියක් දෙනවා උළුවේ තියාගනින් කියලා. මේ තෙල් හැලියේ කට මට්ටමට උඩටම අර කටේ උඩ ජෙල් එක වගේ උඩින්ම දෙනවා. කොයි මොහොතේ තෙල් ටික හැලෙයිද දන්නේ නැහැ. එහෙම තෙල් කලයක් ඔළුවට දීලා කඩුවක් අතට ගත්ත වදකෙක් පිටිපස්සෙන් තියනවා. එම්බා පුරුෂය ඔබ දැන් ඵලයක්. මේ කඩුව අතට ගත්ත මිනිසෙක් වදකෙක් ඔබගේ පිටිපස්සෙන් එනවා. යම් මොහොතක මේ තෙල් කලය තෙල් කලෙන් තෙල් බින්දුවක් හරි හැලුණද එතනදීම නුඹගේ හිස ගසා දානවා.
කියලා දැන් ඔන්න කියනවා. දැන් අන්න අරයා තෙල් කලිය ඔළුවේ තියාගෙන එනවා. එනකොට දැන් ජනපද කල්යාණි. ඒ ජනපදයේ ඉන්න ලස්සනටම නටන්න පුළුවන් නාරිය. ලස්සනටම නටන්න පුළුවන් ලතාව. ලස්සනටම නටන්න පුළුවන් ස්ත්‍රිය. ලස්සනටම නටන්න පුළුවන් කත. ඒ සොඳුරු ලලනාව මනාවෝ මිහිරි ගීත ගායනා කරමින් සොඳුරු ලෙස නටනවා. අර යන පාරේ කොතෙක්ද කියනවා නම් යන මිනිස්සු ඈගේ නැටුම් දර්ශනින් ඈගේ කටහඬෙන් උමුතු වී ඔසවන ලද පිය පහළට හෙලන්නේ නැතුව බලාගෙන ඉන්නවා. තබරන ලද පියවරෙන් පසු පියවර ඉදිරියට ගන්න නැතුව ඉන්නවා. ඇස් පිල්ලම් ගහන්න නැතුව සිටිනවා. ඒච්චර ලස්සනයි. මනස්කාන්තයි. මනමෝහණීයයි. ඇගේ රංගනය. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා දැන් ඔය ජීවිතේ කැමති අමරිතුකාමෝ මැරෙන්න කැමති නැති ජීවිතකාමෝ ජීවත් වෙන්න කැමති කෙනා අර තෙල් කලිය ඔළුවේ තියාගෙන දැන් යනවනේ. එයාගේ පිටිපස්සෙන් එනවනේ බින්දුවක් හැලියනින් මම බෙල්ල කපනවා කියලා වදකයා. දැන් මොනවා කර කර හිටියත් අර ජනපද කල්ලාමි ලෝකේ තියෙන සුකුරුත්තන් නාඩගම් ඔක්කොම ටික දැම්මත් දැන් මෙයා හැරිලා බලයිද? බලන්නේ. මෙයාගේ ගමනම යනවා. හැරිලා බැලුවොත් ඉවරයි. ඔය වගේ කිව්වා. කෙනෙකුට නිවන් දකින්න නිකලෙස් වෙන්න බැරි විදිහට ජීවිත අවබෝධයක් කරා යන්න බැරි විදිහට ඔහු ලුහු බඳින බලවේගයක් තියෙනවා. මේකට කියනවා මහර බලවේගය කියලා. ඔහුට අසු නොවෙන්න නම් මොහොතක්වත් අවස්ථාවක් නොදී ඉන්න ඕන. මොහොතක්වත් ඔහුට අවස්ථාවක් නොදෙන ක්‍රමේ තමයි සතර සතිපට්ඨාන. තෙල් කලයක් ඉහි තියාගෙන යන කෙනා යම් අවධානයකින් යම් කිසි සිහියකින් යම් කල්පනාවකින් යම් එකඟ වූ සිතකින් යම් අරමුණකින් යම් ඉලක්කයකින් යනවද ඒ විදිහටම සතිපට්ඨානෙ ඉන්න ඕන කිව්වා. ආන්නේ කෙනාට නම් අදාද නිවන් ලැබෙයි. ඒ කෙනාට නම් අදාද නිවන් ලැබෙයි. නමුත් පින්වතුනි යථාර්ථයේ දෙස බලන්න. ඇත්ත දිහා බලන්න. මේ බණක් අහනවා මේ නාට්‍යයක් බලනවා. මේ බණක් අහනවා මේ සින්දුවක් අහනවා. මේ බණක් අහනවා මේ ප්‍රවෘත්ති අහනවා. මේ බණක් අහනවා මේ රණ්ඩු වෙනවා. මේ බණක් අහනවා මේ හොදි හැඳි ගන්නවා. මනුස්සයාගේ හිත තියෙන්නේ කී කෝටියක් වැඩවලද. මේ දැස පියාගෙන සතර සතිපට්ඨානෙ වඩන් හිඳ ගන්නවා. මේ නැගිට ගමන් ආයෙ පරණ ලෝකෙට යනවා. නිවන ඈතුනේ. නිවන් මාර්ගේවත් නිවනේවත් බුද්ධානුශාසනාවේවත් තියෙන වරදක් නිසා නොවේ. මිනිස්යාගේ හැකියාවේ තියෙන දුර්වලතාව නිසා. මෙයා මිනිස්යාගේ හැකියාවේ තියෙන දුර්වලතාව නිසා. ඒ නිසා මේ නිවන් මාර්ගයේ පැහැදිලිව තේරුම් අරන් අරුබුදයක් හට ගන්න නැතුව වාද විවාද කරන්නේ නැතුව මනාව පුරුදු කරගෙන කෙනෙක් යනවා නම් එයාට නිවන් දකින්න අවස්ථාව තියෙනවා. බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාව තියෙනවා. එයාට මං අද අර කලින් අපි විස්තර කළා වගේ අද නිවන් දකි හෙට නිවන් දකි කියලා බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. හරියට මාර්ගයේ වඩනවා නම් කිකිලි හරියට බිත්තර ටික රකින්නවා නම් ඒ බිත්තර බලාගෙන මේ කුකුළු පැටව මතුවෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිවන් මාර්ගයෙන් කෙනෙක් බැහැර වෙන්නේ මේ මහර බලවේග වලට අහු වෙන්නේ සුදුසු තැන ඉන්නේ නැහැ. ඒ නිසා තමයි නිවන් මාර්ගයෙන් බැහැර වෙන්නේ. සුදුසු තැන මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨානෙ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා සකේ පෙත්තිකේ විසේ තමන්ගේ පියාගේ තැන වාසය කරන්ට අගෝචර ස්ථානවල චරණය කරන්ට හැසිරෙන්න එපා. උපමාවක් වදාලා. අහසේ පියාසර කරන්න ගියාපු කැටකිරිල්ලෙක් උකුස්සෙකුට වුණා, ගිජුලීනියෙකුට වුණා. කැටකිරිල්ලා කියන ඒ කුරුල්ලාගේ නිවහන තමයි මේ පස් නගුලින් මේ පස් මේ මතු කළා හෝ උදැල්ලෙන් කොටලා හෝ එහෙම නැත්නම් ওই පස් පිඩලියට හදාගත්ත පොඩි කුහරයක තමයි ගැට කුරුල්ලා ජීවත් වෙන්නේ. මේක ආකාශයේ සැරිසරන්න ගිහිල්ලා ගිජුලීනියෙකුට අහුණා. ඉතින් ගිජුලීනියට අහුවෙලා මෙයාගේ මඟ මිරිකගෙන යද්දී අර කැටකිරිලි කියනවා යසව මට උන වැඩි. මං හරි තැන හිටියනම් මට මේක වෙන්නේ නෑනේ. මම හරි තැන හිටියනම් මගේ උරුමේ පිය උරුමේ හිටියනම් මේක මෙහෙම වෙන්නේ නෑනේ. මට නොසුදුසු තැන්වල පියාඹන්න ආපු නිසා මට මෙහෙම වුනේ. ඒ නිසා මටම යසවා මෙහෙම වුනේ කොහොඳයි. ඉතින් ගිජුලිහිනියා කල්පනා කරනවා ඈ කැටකිරිලි. තෝ මොකද්ද ඔය දොඩන්නේ? උඹලාටත් තියෙනවා උඹලාගේ උරුමෙත් කියලා තැන්. ඊට පස්සේ මගේ උරුමේ තමයි පස් පිඩැල්ලයට. ඒ තැන මම හිටියනම් තොපි වාගේ 1000ක් ආවත් මාව අල්ලන්න බෑ කිව්වා. අභිමාණයෙන් කිරිලි කියනකොට ඒක අර ලැජ්ජාවක් වගේ ගිජුලිහිනියට. ගිජුලිහිනියා කිව්වා හරි මං දැන් උඹ අතාරිනවා. තෝ ගිහිල්ලා දැන් හිටපිය තෝගේ තාත්තගේ තැන. බලපිය මං බල්ලා ගන්න හැටි. ඉතින් ඔන්න කැටකිරිල්ල අතෑරියා. අතෑරිය ගමන් පිය වාගෙන ඇවිල්ලා චූටි කිරිල්ලි පස් පිඩැල්ලක් උඩට ගියා. උඩල කෑ ගහලා කිව්වා ඒ ගිජුලිහිනිය මෙහෙවර. දැන් තෝගේ බලපුලුවන්කාරකම් පෙන්න ප්‍රිය කියලා කෑ ගැහුවා. හිටපිය තොට කියලා අර ගිජුලිහිනිය ආකාශේ ඉඳලා තටු දෙක දෙපැත්තට දාගෙන වේගෙන් ආවා. ඒ එන මොහොතට අට කැටකිරිලි වේගෙන් පස් පිළැල්ල ඇතුළට ගියා. අර ආපු වේගයේ කන්ට්‍රෝල් කරගන්න බැරුව, පාලනය කරගන්න බැරුව ගිජුලිහිනියා පස් පිළැල්ලේම පපුව වැදලා මැරිලා ගියා. කිරිලි බේරුණා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඕක ඉස්සර වෙච්ච දෙයක්. ඒ නිසා නුඹලාට කියන්න තියෙන්නේ මේකයි. තාත්තගේ තැන ඉන්න. එතකොට ආරක්ෂාව තියෙනවා. නිවන් මාර්ගයෙන් බැහැර වෙන්නේ නැහැ. ඒ තාත්තගේ තැන මොකද්ද? පිය උරුමේ කුමක්ද? ඒ තමයි මේ සතර සතිපට්ඨානය. කුමක්ද මේ සතර සතිපට්ඨානය? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ එකම එක මාර්ගයයි තියෙන්නේ. සත්තානං විසුද්ධිය. මේ සත්වයා සුද්ධ කරන්න එකම එක මාර්ගයක් තියෙනවා. ශෝක පරිද්දවානං සමතික්කමානය. ශෝක වැළපීම් ඉක්මවා යන්ට එකම පාරක් තියෙනවා. ශෝක කර කර අඬ කඳුළු සලසලා ඉන්න ජීවිතයක් තියෙනවනේ. ඕක ඉක්මවලා යන්න එක ක්‍රමයක් තියෙනවා. ඥායස අධිගමාය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ක්‍රමයක් තියෙනවා. මාර්ගයක්. නිබ්බානස්ස සච්චි කිරියාය. නිර්වාණය සාක්ෂාත් කරන්න ක්‍රමයක් තියෙනවා. එකම එක මාර්ගයක්. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි සතර සතිපට්ඨානය. කතමේ චත්තාරෝ කුමක්ද සතර සතිපට්ඨානෙ? සතර. ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. කයේ කයානෝ බලමින් කායානුපස්සනා භාවනාවේ දීවාසය කරනවා. කයානෝ බලමින් වාසය කරනවා. ආතාපි කෙලෙස් තව තවා. මොකද මේ වැඩේට හිත දෙන්නේ නැහැ පින්වත්නි. අපේ හිත කැප වෙන්න කැමති නෑ මේකට. අන්නේ ඒක තවන්න ඕනේ කෙලෙස්. ආතාපි
සම්පජානෝ හොඳ නුවණක් තියෙන්න ඕන මේක වඩන්න හරියට වඩන්න. සතිමා හරියට සිහි පිටවන්න ඕන. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ ලෝකයේ කෙරෙහි තියෙනා වූ දැඩි ලෝභය දුම්නසක් දුරු කරන්න ඕන. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ජීවිත අපේක්ෂාව අත්හැරලා සතිපට්ඨානෙ වඩන්න. මේක ගොඩින් ෂේප් වෙලා යන්න වඩන එකක් නෙවෙයි. එතකොට මේවා ගැන මම ඊළඟ දවසේ තවත් විස්තර කරන්නම් ওই වචනවල අර්ථ. දැනට මේ සතිපට්ඨානය කියන්නේ කොහොමද කියලා මේ කිව්වේ. එතකොට වේදනාවත් ඒ විදිහට සිත ගැනත් ඒ විදිහට ධර්මතා ගැනත් ඒ විදිහට සිය පීඨවනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා මේක තමයි නිවන් මාර්ගය. එතකොට මේකෙන් අපිට ඉස්සල්ලාම හොඳට ඉගෙනගෙන මොකද්ද කියලා නිවන් මාර්ගයේ වඩන හැටි හිතට පැහැදිලි තේරුමක් ගන්න ඕන. ඉතින් සාමාන්‍ය ලෝකෙත් තියෙනවා නොදැන ගියොත් අතරමඟ දැන ගියොත් කතරගම කියලා. නිසා තමන් පුරුදු කරන නිවන් මාර්ගයේ තමන් කැමති නිවනට යන ක්‍රමයේ හරියට තේරුම් ගන්න. ඒ නිසා මේවා අකුරක් ගානේ පැහැදිලිව ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි ඉදිරි වැඩසටහන් වලදී විස්තර කරන අදහස කැමැත්ත අපි තුල තියෙනවා. ඉතින් ඒ නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ තියෙන පුරුදු කිරීමේ වැදගත්කමත් ඒවා පුරුදු කරන අය නිවන් දකින ආකාරයත් සතර සතිපට්ඨානේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මූලික කාරණා හතර සතර සතිපට්ඨානේ. සතර සතිපට්ඨානේ කියන්නේ කුමක්ද කියන කාරණාවත් අද දහම් වැඩසටහනින් අපි ඉගෙන ගත්තේ. ඉතින් මේවා හොඳට මතක තියාගන්න ශ්‍රවණය කරන්න. ඊළඟට පුළුවන් අය දහම් පොතක සටහන් කරගන්න. ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී. සංසාර දුක ගෙවා දමන නිවන් මාර්ගය පිළිබඳව ඔබ ඉගෙන ගන්නේ. ඉතින් ඔබ අපි කාටත් මේ උතුම් නිවන් මාර්ගය දියුණු පවුණු කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වෙස්ට් මහමෙවුනා භාවනා ආසපුවට සම්බන්ධ පින්වත් හරස හේවා බජ්ජමගේ මහත්මයා සහ අසන්‍යා හේවා බජ්ජමගේ දියණිය විසින් නොවැම්බර් 12 වෙනි දිනට ජන්මදිනය සමරන සුධාරී හේවා බජ්ජමගේ මහත්මියට ආශිර්වාද කරන්න එතුමියට තුනුරුවන්ගේ අනන්ත ගුණානුභව බලයෙන් භාග්‍යතුන් වහන්සේගේ පිරිසිදු පිවිතුරු නිවන් මාර්ගයේ ගමන් කිරීමෙන් මේ ලෝකේ සත්වයා සසර දුකින් නිදහස් වුණා. ඒ සත්‍යානුභවයෙන් නිවන පිණිස තියෙන එකම මාර්ගය මේ බෝධිපාක්ෂික ධර්මයන්. ඉතින් මේ අනන්ත සත්‍යානුභව බලයෙන් සුධාරී හේවා බජ්ජමගේ මහත්මියට උපන්දිනය වෙනුවෙන් සිත ප්‍රාර්ථනා කරනවා. අනාගත ජීවිතයේ තුනුරුවන් සරණින් සුවදායක යහපත් වේවා. මනුෂ්‍ය ජීවිතේ පිහිට ඵල ප්‍රයෝජනේ බුද්ධ ශාසනයේ පිහිට ඵල ප්‍රයෝජනේ ගන්නටත් නිවන් මාර්ගය දියුණු කර ගන්නටත් වාසනාව ලැබේවා කියලා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යයන්ගේ දිව්‍ය අසීසුරු වඩා වර්ධනය වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුට වන දෙවියෝ මේ පින්වතුන් දැහැමින් රැකගනිත්වා. ඒ වගේ මීට වසර 22කට පෙර මිය පරලෝකීය හේවා බජ්ජමගේ පත්මසේන පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉතින් මේ මිය පරලෝකීය පියාණන්ටත් කාටත් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝක සැපේ වේවා. ඒ වගේම මෑත යුගයේ පැහැදිලිවම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන අපිට විස්තර කරලා අපිට තේරුම් කරලා මේ ධම්මාවත කියලා දුන්නේ අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පුණ්‍යානුමෝදනා වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම සැලසේවා. සියලු ස්වාමීන් වහන්සේලාටත් සිල් මාතාවරුන්ටත් පැවිදි අපෙච්චක දරුවන්ටත් මේ පින් බලයෙන් නිවන් මාර්ගයේ පුරුදු කරගන්නට වාසනාව ලැබේවා. හරස හේවා බජ්ජමගේ මහත්මයාට, සුධාරී හේවා බජ්ජමගේ මහත්මියට, හසන්‍යා හේවා බජ්ජමගේ දියණියට, ලියන මොහොට්ටිගේ චන්ද්‍රාවතී කබ්‍රාල් මෑණියන්ට, ඒ වගේම රෙක්සි සිල්වා පියාණන්ට සහ
සිරන්ති සිල්වා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් උතුම් ධර්මාවබෝධයේ පිණිස නිවන් මාර්ගයේ පුරුදු කර ගන්නටත් වාසනාව ලැබේවා. කොරෝනා වසංගතය ලක්දෙරණින් ලෝකයෙන් තුරන් වේවා. රෝගී වූ ඉක්මනින් සුවපත් වේවා. අකල් ව්‍යසන වලින් බැටකකා යන සසර දුකෙන් නිදහස් වෙන්න ඔබ අප කාටත් මෞද්දමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ කාටත් මේ රැස් කරගත් පින් හේතු වාසනා වේවා. සත්‍තිස් බෝධිපාශවික ධර්ම ප්‍රගුණ කිරීම උදෙසා මේ රැස් කරන සියලු පින් හේතු වාසනාම වේවා. ත්‍රිවංශනයි. නමෝ බුද්ධාය.